සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ෆිසික්ස් කුප්පි මගින් ගෙනෙන මොරවා ඩ්‍රීම් හන්ට් සෙෂන් එකට. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මම මේ වීඩියෝ සීරීස් එක ගෙනාවේ කැම්පස් සිලෙක්ට් වෙලා හෝ A level කරලා කැම්පස් යන්න බලන් ඉන්න ළමයින්ටත් වඩා මේ වීඩියෝ සීරීස් එක ගේන්නේ මම දැනට තාමත් A level කරන ළමයින්ට. ඉතින් A level කරන ළමයින්ට මේක ගොඩක් විශේෂ වෙන්න හේතුව තමයි A level කරන ළමයින්ට මේ වීඩියෝස් ටික බලලා එයාලට ටාගට් එකක් අරමුණක් සහ ආසාවක් ඇති කරගන්න පුළුවන්. ඒක තමයි මම මගේ මේ වීඩියෝ සීරීස් එකේ ගොඩක්ම බලාපොරොත්තු වෙන එකම දේ. එතකොට මේකෙන් කියන්නේ නැහැ එතකොට කැම්පස් යන්න ඉන්න ළමයින්ට මේක වැදගත් නැහැ කියලා. එයාලට ගොඩක් වැදගත්. හරිද? එයාලට කැම්පස් එකේ එයාලා ඉගෙන ගන්න දේ ගැන ලොකු හොඳ අවබෝධයක් අරගන්න පුළුවන්. ඊටත් වඩා කැම්පස් යන්න බලාපොරොත්තු වෙන A level කරන තාමත් A level කරලා නැති මහන්සියලා වැඩ කරන ළමයින්ට මේක ලොකු පන්නරයක් වෙයි කියලා හිතනවා. ආසාවක් ඇති කරගෙන ගොඩක් මහන්සි වෙලා හොඳ අරමුණක් ඇතිව වැඩ කරන්න. ඉතින් අද මේ ගෙනාව වීඩියෝ එකේ පැහැදිලි කරන්න ඉන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තියෙන ට්‍රාන්ස්පෝර්ට් ලොජිස්ටික්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් මෙහෙවන ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික් ඉංජිනේරින් කියන ඩිග්‍රී එක ගැන. ඉතින් මේකේ ඩිග්‍රී එකේ නමත් කලින් තිබුණේ ට්‍රාන්ස්පෝර්ට් ලොජිස්ටික් ඇන්ඩ් මැනේජ්මන්ට් කියලා. ඒක දැන් ඩිග්‍රී එකේ නම වෙනස් වුණා ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික් ඉංජිනේරින් කියලා. ඉතින් මෙතනද සිද්ධ වුණු වෙනස මොකක්ද සහ මේ ඩිග්‍රී එකට ඇතුල් වෙන අවශ්‍ය දේවල් මොනවද? ඩිග්‍රී එක අවුරුදු 4 තුලද මොනවද ඉගෙන ගන්න සහ ජොබ් මාකට් එක කොහොමද කියලා කියන කරුණු ටික අපි දැන් බලමු. සුබ දවසක් සියලු දෙනාටම. මම කලානි ගුණරත්න මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් මැනේජ්මන්ට් නැත්නම් ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ පිළිපාද පාඨමාලාව හදාරන සිසුවෙක්. ඉතින් මම ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නොත් මම 2016 දී කොළඹ විසාකා විද්‍යාලයේ ගණිත අංශයෙන් තමයි උසස් පෙළ ලිව්වේ. ඉතින් මගේ ප්‍රතිඵල තිබ්බේ A2යි B1යි B1 තිබ්බේ ෆිසික්ස් වලට ඉසෙට් ස්කෝර් එක තිබ්බේ 1.75යි. ඉතින් මොනවද මගේ ඉසෙට් ස්කෝර් එකට කරන්න පුළුවන් ඩිග්‍රීස් කියලා මම හොයලා බලද්දී මට ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් මැනේජ්මන්ට් ඩිග්‍රී එක හම්බුණා. ඉතින් මම දිගටම ඩිග්‍රී එක හොයලා බලද්දී මට තිබ්බ ප්‍රවාහන ශාස්ත්‍රයේ තිබ්බ ආසාවත් එක්ක මම මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇතුල් වුණා. ඉතින් මාත් එක්ක ඇතුල් වුණ අනිත් සොහොයුරියන් බහුතර දෙනාට ඉසෙට් ස්කෝර් එක තිබෙන්නේ 1.7 1.8 රේන්ජ් එකේ තමයි. ඉතින් මේ වගේ ලොකු ඉසෙට් ස්කෝර් එකකින් මේ ඩිග්‍රී එකට ගන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේක මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් විදිහට ප්‍රසිද්ධ වෙලා තිබ්බා. ගණිත අංශයෙන් උසස් පෙළ ලියපු සිසුවෙන් විතරයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට බඳව ගත්තේ. ඊට අමතරව මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධියක් වීමත් මේකට හේතුවක් වුණා. ඉතින් ඊට පස්සේ දිගින් ඉන්ඩස්ට්‍රි එකෙන් තිබ්බ අපේ ඩිග්‍රී එකට තිබ්බ ඉල්ලුමත් ඊට පස්සේ අපේ ජොබ් ඔපචුනිටිස් වලට තියෙන ඉල්ලුමත් එක්ක විශ්වවිද්‍යාල ප්‍රවීණයන් තීරණය කරා මේ ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් මැනේජ්මන්ට් කියන ඩිග්‍රී එක ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් ඉංජිනේරින් කියලා ආවත්කාලින කරන්න. ඉතින් දැන් 20 A levels විපු නංගිලා මල්ලිලාට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් වුණොත් ඔයාලට අනිත් ඉංජිනේරින් ඩිග්‍රීස් වගේම අවුරුදු 4 ඉවර වෙලා BSc ඉංජිනේරින් ඔනර්ස් ඩිග්‍රී එකක් අරගෙන එළියට යන්න පුළුවන් මේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් ඉංජිනේරින් කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හැදෑරුවා. ඉතින් මම ඔයාලට බලාපොරොත්තු වෙන්නේ අද මේ වීඩියෝ එකෙන් මේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් ඉංජිනේරින් කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ මොනවද තියෙන විෂය කරුණු මොනවද ජොබ් ඔපචුනිටිස් මොනවද ශාස්ත්‍රයකට දාලා යන්නේ කියලා ඔයාලට කෙටියෙන් හඳුන්වලා දෙන්න. ඉතින් මුලින්ම මේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් ඉංජිනේරින් කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ විෂය කරුණු සහ මේ තියෙන ජොබ් ඔපචුනිටිස් ගැන කියන්න කලින් ඔයාලට මොන වගේ ඉන්ඩස්ට්‍රි එකකටද ඇතුල් වෙන්න පුළුවන් කියලා මම පොඩි විස්තරයක් දෙන්නම්. මොකද දැන් අනිත් ඉංජිනේරින් ප්‍රෝග්‍රෑම්ස් නම් ගොඩක් කලින් ඉන්ඩස්ට්‍රි එකේ තිබ්බ හින්දා ඔයාලට යම්කිසි අදහසක් ඇති. අපේ ඩිග්‍රී එක අලුත් නේ. ඒකින්ද මම පොඩ්ඩක් ඒක එක්ස්ප්ලেইন කරන්නම්. දැන් නමේම තියෙන විදිහට ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් ඉංජිනේරින් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක වල හැදෑරුවොත් අවුරුදු 4 ඉවර වෙලා ඔයාලා එළියට යන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් කියන ඉන්ඩස්ට්‍රි එකට. ඒ කියන්නේ ප්‍රවාහන හා කාර්යෝපාය ක්ෂේත්‍රය. ඉතින් මේකේ ප්‍රධාන කොටස් දෙකයි. ප්‍රවාහන ක්ෂේත්‍රය, කාර්යෝපාය ක්ෂේත්‍රය. මේ ප්‍රවාහන ක්ෂේත්‍රය භාවිතා වෙන මාධ්‍යත් එක්ක ප්‍රධාන ක්ෂේත්‍ර තුනකට කඩන්න පුළුවන්. පළවෙනි එක තමයි ලෑන්ඩ් ට්‍රාන්ස්පෝර්ටේෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාලා දිනදා දකින මේ මාර්ග, අධිවේගී මාර්ග, බස් රේල් වගේ තියෙන මහා මාර්ග ක්ෂේත්‍රات ඊට පස්සේ ලංකාවේ තියෙන මේ දුම්රිය ක්ෂේත්‍රය ඒ කියන්නේ ළඟදී ගොඩක් ප්‍රසිද්ධ වුණේ LRT කියලා ලයිට් රේල් ට්‍රාන්සිට් ඒවා ඊට පස්සේ ඉන්ටර්නැෂනල් එකක් තමයි මෙට්‍රෝ රේල් ට්‍රාන්සිට් ඊට පස්සේ බුලට් ට්‍රේන් මේ වගේ අයිති වෙන දුම්රිය ක්ෂේත්‍රය මේ ඒරියා එකට අයිති වෙනවා. ඉතින් මේක ඇතුලේ ඩිමාන්ඩ් ප්ලෑනින්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිසයිනින් ඊට පස්සේ ඩිමාන්ඩ් ඇනලිසිස් වගේ මේ වගේ ජොබ් ඔපචුනිටිස් ගොඩක් තියෙනවා.
ඊට පස්සේ අපේ දෙවෙනි ශාස්ත්‍රය තමයි ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එක. ඒ කියන්නේ එයාපෝට් ඉන්ඩස්ට්‍රි එක, එයාලයින් ඉන්ඩස්ට්‍රි එක. ඊට පස්සේ ලංකාවේ මේ එයාපෝට් and එයාලයින් ඉන්ඩස්ට්‍රි එකේ නීති සම්පාදනය වෙන ශ්‍රී ලංකන් සිවිල් ඒවියේෂන් ඔතොරිටි. මේ එතන එහාට අපි ඉන්ටර්නැෂනල් ගියොත් එimhe IATA, ICAO වගේ ජාත්‍යන්තර සංවිධාන මේ ඉන්ඩස්ට්‍රි එකට අයිති වෙනවා. දැන් මේ ලොකුවට ඩිමාන්ඩ් එකක් තියෙන ඒරියා එකක් තමයි එයාලයින්ස් and එයාපෝට් සර්විසස්. ඊට පස්සේ එයාලයින් නෙට්වර්ක් රූට් ප්ලෑනින්. මේ වගේ ජොබ් ඔපචුනිටිස් ගොඩක් මේ ක්ෂේත්‍රයේ තියෙනවා. ඉතින් ඊට පස්සේ තුන්වෙනි ක්ෂේත්‍රය විදිහට අපිට ගන්න පුළුවන් මැරිටයිම් ඉන්ඩස්ට්‍රි. ඒ කියන්නේ නාවික ක්ෂේත්‍රය. දැන් ඔයාලා දන්නවද දන්නේ නැහැ ලෝකෙ 80%කට වඩා වෙළඳාම් සිද්ධ වෙන මුහුදු මාර්ග හරහා. ඉතින් ඒකේ පොඩි ලංකාවට විශේෂත්වයක් තියෙනවා. මොකද ලංකාව නැගෙනහිර ලෝකෙත් බටහිර ලෝකෙත් යම් මැද්දට වෙන තමයි තියෙන්නේ. ඉතින් මේ මුහුදු මාර්ග ගොඩාක් ලංකාව හරහා යනවා. ඉතින් ඒකත් එක්කම ඒකට ඇඩ් වෙන්න ලෝකයේ වරායවල් අතරින් 25 වෙනි ස්ථානයේ. ඊට පස්සේ පෝට් කනෙක්ටිවිටි අතරින් 12 වෙනි ස්ථානයේ. ඊට පස්සේ 2018 දී ලෝකයේ ශීඝ්‍රම දියුණු වෙන වරාය විදිහට කොළඹ වරාය නම් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දියුණු වෙන ඉන්ඩස්ට්‍රි එකක් තමයි මේ මැරිටයිම් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ ලංකාවේ. ඉතින් මේ දැන් කොළඹ වරාය ගත්තම මේ ප්‍රධාන පාරයන් තුනක් තියෙනවානේ. ඒවැ මේ වෙසල් ප්ලෑනර් ඉඳන් කළමනාකරන තනතුරු දක්වා ගොඩක් අපේ ඩිග්‍රේඩ් කරලා ගිය අයියලා කරලා තමයි ඉන්නේ. ඉතින් දැන් මේක තමයි මේ තුන තමයි ඔයාලා ට්‍රාන්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකේ එන්ටර් වෙන්න පුළුවන් මේ ශාස්ත්‍ර තුන. ඊට පස්සේ තව ලොකු ශාස්ත්‍රයක් තියෙනවා. ඒක තමයි ලොජිස්ටික්ස් ඉන්ඩස්ට්‍රි එක. දැන් ඒක මම මොනවද මේ ලොජිස්ටික්ස් කියන්නේ කියලා සරලව කිව්වොත් දැන් සැපයුම් ගෙන්නගෙන ඒකෙන් භාණ්ඩයක් නිබඳ කරලා ඒක ගනුදෙනුකරුවන් හරහා පාරිභෝගිකයන් වෙත ගෙන යාමේ පද්ධතිය තමයි ලොජිස්ටික්ස් and සප්ලයි චේන් කියලා කියන්නේ. ඉතින් දැන් ඔයාලා ගෙදර එදිනෙදා දකින මේ පෑන, පැන්සල, පුටුව මේ හැම දෙයක්ම මේ ලොජිස්ටික්ස් නැත්නම් සප්ලයි චේන් එකක් තුළ තමයි ඔයාලගේ මේ ගෙවල් වලට එන්නේ. ඉතින් දැන් මේක ඕනම ඉන්ඩස්ට්‍රි එකක තියෙන ඒරියා එකක්. ඉතින් කොයිම මොහොතකවත් නැති වෙලා යන්නේ නැති ජොබ් ඔපචුනිටිස් ගොඩාක් තියෙන ඒරියා එකක් තමයි මේක. ඊට අමතරව දැන් මේ අලුතෙන් එන ට්‍රෙන්ඩ්ස් ඒ කියන්නේ මේ Amazon ඊට පස්සේ Alibaba, Daraz වගේ ඔන්ලයින් මාකට් ප්ලේස්, Uber, Pick.me වගේ මේ මගී ප්‍රවාහන සේවාවන මේ ලොජිස්ටික්ස් ඉන්ඩස්ට්‍රි එකට අයිති වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති එකිනෙකට වෙනස් වරයිටි එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එකකට ඔයාලට එන්ටර් වෙන්න පුළුවන් මේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් and ලොජිස්ටික්ස් ඉන්ජිනියරිං කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක හැදෑරුවා. ඔයාලට දැන් අදහසක් ඇතිනේ මේ ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් and ලොජිස්ටික්ස් ඉන්ජිනියරිං කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ මොන වගේ ඉන්ඩස්ට්‍රි එකකට ඔයාලට ඇතුල් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් අපි දැන් බලමු අපේ මේ ඩිග්‍රී එකේ මොන වගේ විෂය කර්ම අන්තර්ගතයක්ද තියෙන්නේ කියලා. දැන් මූලික වශයෙන් ගත්තොත් එහෙම ඉන්ජිනියරිං, ඇනලිටික්ස්, මැනේජ්මන්ට් සහ ස්කිල්ස් මේ යන ප්‍රදේශ හතරේ ප්‍රවීණය කරන අපේ ඩිග්‍රී එකේ. ඒ කියන්නේ දැන් ඉන්ජිනියරිං, මැනේජ්මන්ට් වගේ ඒරියාස් වල තියරිටිකල් නොලෙජ් එකට අමතරව කොහොමද මැනේජර් කෙනෙක් විදිහට කතා කරන්නේ, කොහොමද හැසිරෙන්නේ මේ වගේ දේවල් තමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ මොඩියුල්ස් වලින් උගන්වනවා. ඉතින් ඊට අමතරව අනිත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වගේම තුන්වෙනි වසරේ 6th semester එකේ අපි ප්‍රායෝගික පුහුණුවකට යනවා. يعني ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකකට යනවා. ඉතින් මම මගේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එක කරේ ITX 360 කියලා IT කන්සල්ටන්සි ෆර්ම් එක බිස්නස් ඇනලිස්ට් ඉන්ටර්න්ෂිප් එක. හැබැයි මගේ සොයුරු මට වඩා ගොඩාක් වෙනස් ඒරියාස් වලින් තමයි ඉන්ටර්න්ෂිප්ස් කරේ. ඒ කියන්නේ Port of Colombo, ඊට පස්සේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, warehousing, transport planning, logistics පැත්ත ගත්තොත් එහෙම හේමාස්, කොන්ටෙරා මේ වගේ ඒරියාස් වලින් ඉන්ටර්න්ෂිප්ස් කරා. දැන් මේ තුන්වෙනි වසරේදී අපි ගන්න ඉන්ටර්න්ෂිප් එකෙන් ගන්න පුදුම සහ දැනුමත් එක්ක අපි හතරවෙනි අවුරුද්දේ සබ්ජෙක්ට් එකකින් ස්පෙෂලායිස් කරන්න ඕන. ඒ කියන්නේ නිපුණතාවයක් ලබා ගන්න ඕන. දැන් අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ මේ ස්පෙෂලායිස් කරන්න ඔෆර් කරන ඒරියාස් හතර තමයි ස්මාර්ට් මොබිලිටි, operations and supply chain analytics, ඊට පස්සේ technology for sustainable transport සහ integrated logistics කියන්නේ. ඉතින් මම ඔයාලට මේ ඒරියාස් හතරේ මොනවද තියෙන මොකක්ද කියන එක පොඩ්ඩක් විස්තර කරන්න ඔයාලට අදහසක් ගන්න. අවුරුදු 4 ඉවරලා මට මොන වගේ ඒරියකින් ස්පෙෂලායිස් කරන්න පුළුවන්ද සහ මොන වගේ දැනුමක් මට තියෙද කියන එක අදහසක් ගන්න. ඔයාලට ස්පෙෂලායිස් කරන්න පුළුවන් පළවෙනි ඒරියා එක තමයි මේ ස්මාර්ට් මොබිලිටි කියලා කියන්නේ. ස්මාර්ට් මොබිලිටි මොකක්ද කියලා මම විස්තර කරොත් එහෙම දැන් ඔයාලා දන්නවනේ මේ මාර්ග තදබදය කියන්නේ ලොකු ප්‍රශ්නයක් කියලා ලංකාවේ දැක්ම ලෝකෙම තියෙන ප්‍රශ්නයක් නේ. කියන්නේ දැන් ඔයාලා ගොඩක් කට විශ්වාස කරන දේ තමයි සුඛෝපභෝගී වාහන පාර වැඩි වෙනවා කියන එක සංවර්ධනයේ සංකේතයක් කියලා. අපි ඇත්තටම සංවර්ධනයේ සංකේතයක් වෙන්නේ මේ පොදු ප්‍රවාහන සේවය දියුණු වෙන එක. මොකද ඒකෙන් පාරේ තියෙන මේ තනි වාහන ගොඩක් අයින් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ concept සමග අලුතෙන් එන carpooling, car sharing, ride sharing, cycling, walking මේ වගේ concepts වලින් මේ මාර්ග තදබදයට පිළිතුරු වන්නේ කොහොමද? සහ ඒව කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න තමයි ස්මාර්ට් මොබිලිටි කියන මොඩියුල් එක තියෙන්නේ.
ඊට පස්සේ දෙවෙනි ඒරියා එක තමයි ඉන්ටිග්‍රේටඩ් ලොජිස්ටික්ස් කියන්නේ. මම කලිනුත් ඔයාලට මේ ලොජිස්ටික්ස් සප්ලයි චේන් කියන්නේ මොකක්ද කියලා විස්තර කරානේ. ඉතින් ඒකේ තියෙනවා ප්‍රධාන අංග පහ. ඒ තමයි ඉන්ඩස්ට්‍රි, ප්‍රොඩක්ෂන්, වෙයාරහවුසින්, ට්‍රාන්ස්පෝර්ටේෂන්, ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ. ඉතින් මේ අංග පහ ගැන ගැඹුරෙන් විශ්ලේෂණය කරලා ඒව කළමනාකරණය කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න තමයි මේ ඉන්ටිග්‍රේටඩ් ලොජිස්ටික්ස් කියන සබ්ජෙක්ට් එක තියෙන්නේ. ඉතින් ඔයාලට ස්පෙෂලායිස් කරන්න පුළුවන් තුන්වෙනි ඒරියා එක තමයි ඔපරේෂන්ස් and supply chain analytics කියන්නේ. මම අර කලින් කිව්වනේ supply chain and logistics පද්ධතියක් ගැන. ඉතින් මේකේ ප්‍රධාන පාර්ශ්ව තුනක් ඉන්නවා. නිෂ්පාදකයා, සැපයුම්කරුවා සහ පාරිභෝගිකයා. ඉතින් මේ පාර්ශ්ව තුන අතර මෙහෙයුම් කළමනාකරණය කරන්නේ කොහොමද? එතනින් එහාට ගියාම මේ මහා මාර්ග ක්ෂේත්‍රය, දුම්රිය ක්ෂේත්‍රය, ගුවන් ක්ෂේත්‍රය සහ නාවික ක්ෂේත්‍රය කියන මේ ක්ෂේත්‍ර අතර මෙහෙයුම් කළමනාකරණය කරන්නේ කොහොමද? තව අලුත් concepts ගත්තාම මේ artificial intelligence, robotics, machine learning වගේ areas වල තියෙන engineering සහ කළමනාකරණය කියන්නේ engineer සහ කළමනාකරණ concepts මොනවද? මේ වගේ දේවල් ගැන ගැඹුරින් අධ්‍යයනය කරන එක තමයි operations and supply chain analytics කියන area එකෙන් කරන්නේ. ඊට පස්සේ ඔයාලට ස්පෙෂලායිස් කරන්න පුළුවන් අනිත් ඒරියා එක තමයි technology for sustainable transport කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා අහලා තියෙන sustainability කියන concept එක. ඒ කියන්නේ මේ පියසාර සංවර්ධනය. ගොඩක් දියුණු රටවල් පවා විශ්වාස කරනවා රටක් දියුණු වෙනකොට නිකම්ම දියුණු වෙලා හරියන්නේ නැහැ. ඒක sustainable development එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පියසාර සංවර්ධනයක් වෙන්න ඕනේ කියලා. මේකට transportation sector එකේ ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා. මොකද අපේ ගොඩක් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් එළියට යනවා. ඉතින් මේ වගේ හේතු හින්දා කොහොමද මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් සෙක්ටර් එක තිරසාර සංවර්ධනයට දායකත්වයක් දෙන්නේ? කොහොමද මොන වගේ ටෙක්නොලොජිද අපි ඉන්වෙන්ට් කරන්න ඕනේ මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් සෙක්ටර් එක තිරසාර සංවර්ධනයට දායකත්වයක් දෙන්න. ඉතින් මේව ගැන ඉගෙන ගන්න එක තමයි ටෙක්නොලොජි for sustainable transportation කියන මොඩියුල් එකෙන් වෙන්නේ. ඉතින් දැන් මේ ඒරියාස් හතරෙන් තමයි ඔයාලට ස්පෙෂලායිසේෂන් කරන්න පුළුවන්. මේ හතරෙන් එක ඒරියා එකක් තෝරගෙන ඔයාලට ස්පෙෂලායිසේෂන් එකක් නැත්නම් නිපුණතාවයක් ලබා ගන්න පුළුවන්. දැන් ඊට අමතරව ඔය ක්ෂේත්‍ර හතරෙන්ම automation, intelligence transport services සහ artificial intelligence වගේ අලුත් concepts ගොඩක් ඉගෙන ගන්න හම්බ වෙනවා. දැන් ඔයාලට අදහසක් ඇතිනේ මොන වගේ විෂය කරුණු අන්තර්ගතයක්ද තියෙන්නේ කියලා ඩිග්‍රී එකේ. මම ඒකින්ද ඉක්මනට ඔයාලට මොන වගේ job opportunities ද රැකියාව අවස්ථාද මේ ඩිග්‍රී එකෙන් තියෙන්නේ කියලා විස්තර කරන්න. රැකියාව අවස්ථා ගත්තොත් මම අර කලින් කියපු ඉන්ඩස්ට්‍රීස් හතර. ඒ කියන්නේ land transportation ගත්තොත් transport planning industry එක. ඊට පස්සේ aviation industry, maritime industry සහ logistics and supply chain industry එකට අමතරව IT industry එක සහ manufacturing industry එක. ඒකට ඔක්කොම ගත්තොත් මේ industries 6 ඇතුළෙම engineer, analyst, planner, manager, designer වගේ මූලික රැකියාව විශේෂණ යටතේ ප්‍රධාන පෙළේ රැකියාව ඔයාලට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අධ්‍යාපන පැත්තෙන් ඉහළට යන කවුරුද කැමති කෙනෙක් ඉන්නවා නම් රිසර්ච් ඇසිස්ටන්ට් කියන පොසිෂන් එකෙන් ස්ටාර්ට් කරලා කතිකාචාර්යවරයෙක්, ආචාර්යවරයෙක් සහ මහාචාර්යවරයෙක් දක්වාම උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන්. දැන් මේ ජොබ්ස් මට හොඳටම ගැරන්ටි කරලා කියන්න පුළුවන් හොඳ සැලරි එකක් තියෙන හොඳ රැකියාව අවස්ථා. ඊට අමතරව මේවා ලංකාව විතරක් තියෙන අවස්ථා නෙමෙයි පිටරටක් තියෙන ඔපචුනිටිස් කියලා මට කියන්න පුළුවන්. දැන් ඔයාලට ජොබ් ඔපචුනිටිස් ගැනත් යම්කිසි අදහසක් තියෙනවානේ. ඒකෙන් අපි බලමු මේකේ තියෙන වර්ක් ලෝඩ් එක සහ අපේ ඩිපාර්ට්මන්ට් එක මොන වගේද කියලා. ඉතින් ඩිග්‍රී එකේ වර්ක් ලෝඩ් එක ගත්තම දැන් ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් ලොජිස්ටික්ස් ඉන්ජිනියරින් කියන ඩිග්‍රී එකට මට කතා කරන්න බැරි වුණත් මට හොඳටම විශ්වාස දෙයක් තමයි අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් ගොඩාක් මේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් වලට උනන්දු කරනවා සහ සහයෝගය ලබා දෙනවා. ඉතින් මමත් මුලින්ම අපේ බැච් එකකට මුලින්ම ඩිග්‍රී එකට ආවම හැමෝටම එක එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටි එකක් හරි කරන්න කියලා අපි උනන්දු කරා. ඒ කියන්නේ දැන් ඉන්ඩස්ට්‍රි එකට ගියාම මේ පොතපතින් ගන්න දැනුමට අමතරව මේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් වල එන වලින් එන ස්කිල්ස් සහ නොලෙජ් එකත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකින්ද ඒවට අපි ගොඩාක් උනන්දු කරනවා කියලා මට සාතික කරලා කියන්න පුළුවන්. ඉතින් මමත් ඉස්කෝලේ කරාට වඩා යුනිවර්සිටි එකට ඇවිල්ලා ගොඩාක් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කරපු එකක්. මම විශ්වවිද්‍යාලයේ කාන්තා ටෙනිස් කණ්ඩායමේ සමාජිකව විතර අවුරුදු 4ක් හිටියා. ඒකේ අවුරුද්දක් උපනායකයා විදියට අවුරුද්දක් නායකයා විදියට කටයුතු කරා. ඊට අමතරව ISEC සංවිධානය සහ CIRT Next Generation කියන සංවිධානවල ක්‍රියාකාරී සමාජිකාවක් විදිහට කටයුතු කරා. ඉතින් මේ මෙච්චර එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් පැරලල් කරන ගමන් අධ්‍යාපන කටයුතු ගොඩක් හොඳට කරගන්න පුළුවන් වුණා අපේ ඩිපාර්ට්මන්ට් එකකින් තියෙන සහාය හින්දා. ඊට අමතරව දැන් අපිට ගොඩාක් මොඩියුල්ස් ඉන සෙමෙස්ටර් එකත් උඩරිම තියෙන මොඩියුල්ස් 7-8ක් විතර. ඉතින් උනන්දු සහ කැපවීම තියෙනවා නම් මේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් උත් එන්ජොයි කරන ගමන් ඔයාලට මේ අධ්‍යාපන වැඩත් කරගන්න පුළුවන්. තව අපේ ඩිපාර්ට්මන්ට් එක ගැන කිව්වොත් එහෙනම් මම විශේෂයෙන් කියන්න ඕන දේවල්
ඔයාලා දන්නවා ඇති මේ යුනිවර්සිටි එකේ අධ්‍යාපන කටයුතු වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉතින් මේකට මුලදී හැඩ ගැහෙන්නක් කල් යනවා. ඒ වගේම අමාරු වෙන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම්ස් සහ ඉංග්‍රීසි කැම්ප් එකක් තියලා මේ ඉංග්‍රීසි භාෂාව අපි ගොඩක් පුරු කරනවා. ඉස්සරහ ගිහලා කතා කරන්නේ කොහොමද, ලියන්නේ කොහොමද මේ වගේ දේවල්. ඉතින් ඊට අමතරව අපිට මොනවාරි අසයින්මන්ට්ස් වලදී ප්‍රශ්න ආවොත් එහෙම අපිට ඕනම වෙලා ගිහලා අවවාද ගන්න පුළුවන් කාර්යමණ්ඩලයක් අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා. ඉතින් එහාට ගිය තව ගොඩක් වරප්‍රසාද තියෙනවා. ඒ කියන්නේ අපිට outbound training එකක් තියෙනවා, ඊට පස්සේ scholarship programs තියෙනවා, ඊට අමතරව අපිට field visits වල එකක් යනවා. ඒ කියන්නේ අපිට පොතපතින් ගන්න දැනුම විතරක් මදි හින්දා අපිව මේ මම කලින් කියපු ශාස්ත්‍රයේ එක තැනකට හරි field visit එක අවුරුදු 4දී එකගෙන යනවා. අනිවාර්යෙන් එකට වඩා බොහෝ වෙලාවට යනවා. දැන් මොකක් හරි හදිසි අවස්ථාවක් වුණොත් ඇරෙන්න එක තැනකට හරි අපිව එකගෙන යනවා. ඉතින් අර අපි ඉන්ඩස්ට්‍රි එකට යන්න කලින් ඒවා කලින් දැන් දැකලා පුරුදු වෙලා ඒ වගේ knowledge එකකුත් අපිට තියෙනවා. ඉතින් එතනින් එහාට ගියාම මම විශේෂයෙන්ම මෙන්ෂන් කරන්න ඕන දෙයක් තමයි අපිට තියෙන මේ මග පෙන්වීම වැඩසටහන. ඒ කියන්නේ මෙන්ටරින් ප්‍රෝග්‍රෑම්. අපි අවුරුදු 4ක් ඩිපාර්ට්මන්ට් එකේ කියන අවුරුදු 4ක් කැම්පස් එක ඇතුලේ ඉන්නකොට ඉන්ඩස්ට්‍රි එක වෙනස් වෙනවා. ඉතින් ඉන්ඩස්ට්‍රි එකේ මොන වගේ අවුරුදු 4 ඉවරලා අපි යනකොට මොන වගේද අපෙන් දේවල් එක්ස්පෙක්ට් කරන්නේ? අපේ ස්කිල්ස් මොන වගේද තියෙන්නේ? මේව ගැන අපිට අදහසක් නැහැනේ. ඉතින් ඒකින්ද අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මේ සර්ලා මැඩම්ලා එක්ක අපිට මාසයක් හරි මාස දෙකක් පුරාවට හරි සෙෂන්ස් අපිට ලබා දෙනවා. ඉතින් අපි හැම සතියෙම හරි සති දෙකෙන් දෙකට හරි සර්ලා මැඩම්ලා හම්බ වෙලා අපිට පුළුවන් CV එකක් ලියන්නේ කොහොමද? ඉන්ටර්විව් එකක් ෆේස් කරන්නේ කොහොමද? මොනවද ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ට්‍රෙන්ඩ්ස්, ස්කිල්ස් අපිට මොනවද තියෙන්න ඕනේ? මේ වගේ දේවල් ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේක ඩිපාර්ට්මන්ට් එකේ හිටිය කෙනෙක් විදිහට මට හිතෙනවා ඉතාමත් වැදගත් දෙයක් ඉන්ඩස්ට්‍රි එකට යන්න කලින් මේ වගේ මඟ පෙන්වීමක් ලැබෙන එක. ඉතින් මට ඔයාලට සහතික කරලා කියන්න පුළුවන් ඔයාලා අපේ ඩිපාර්ට්මන්ට් එකට ආවොත් ඇත්තටම ලොකු සහායක් ලැබෙන අපිට අපේ දියුණුව ගැන ගොඩක් හිතන කාර්යමණ්ඩලයක් අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා කියලා. ඉතින් මම දැන් මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් ඔයාලට අවවාදයක් දෙනවා කියන්න තියෙන්නේ පළවෙනි එක තමයි ඔයාලා කැමති ඩිග්‍රී එකක් තෝරගන්න, කැමති ශාස්ත්‍රයක් හරි රැකියාවක් හරි තියෙනවා නම් ඒක ආශ්‍රිත හරි ඒ ඩිග්‍රී එක හරි තෝරගන්න. ඊට අමතරව ඔයාලා යුනිවර්සිටි එකට එන්ටර් වෙනවා කියන්නේ ඔයාලට ලයිෆ් එක ආයි පටන් ගන්න පුළුවන් තැනක්. ඒකින්ද ඉස්කෝලේ කරන්න බැරි වුණ ස්පෝර්ට්ස් තියෙනවා නම් කරන්න, ක්ලබ්ස් ඇන්ඩ් සොසයිටිස් වලට යන්න, ඊට අමතරව කම්පිටිෂන්ස් වලට සහභාගී වෙන්න. ඔයාලා දන්නේ නැති ස්කිල්ස්, ටැලන්ට්ස් ඔයාලට තියෙන්න පුළුවන්. මේ වගේ ඒවාට ගියාම ඔයාලට ඒක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම ප්‍රාර්ථනා කරනවා අවුරුදු 4 වලට හොඳින් ඉගෙනීම් කටයුතු කරගන්න පුළුවන්. සහ එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස් ගොඩක් කරලා ගොඩක් සොඳුරු මතක රැසක් එක්ක අවුරුදු 4 ඉවරලා එළියට යන්න පුළුවන් විශ්වවිද්‍යාල ජීවිතයක් ලැබෙන්න කියලා. ඉතින් මම මෙතන වීඩියෝ එක ඉවර කරන්නම්. බොහොම ස්තුතියි. සියලු දෙනාටම සුබ දවසක්.